අරළමයි ආයිබෝන් අපේ දරුවන් සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා දරුවනේ. තවත් පැය දෙකක කාලයකට අපි ඔබත් සමග එකතු වෙන මොහොත. අපි අවසාන නිර්මාණ පාඩමේදී සවිධි බහුවස්තු නිර්මාණය ගැන කතා කරා. වෘත්තයක් ආශ්‍රිත ත්‍රිකෝණයක් ආශ්‍රිත වෘත්ත නිර්මාණය කතා කරා. ඒකෙන් මම ගණන් 4යි 3යි 7ක් දීලා තිනවා ඔබට හදන්න. මම මේ ගණන් 4 දැන් හදන්න බලාපොරොත්තුවක් නෑ මෙතන. ඔබගේ විශේෂ ඉල්ලීමක් හැරුණු කොට ඔබ ඉල්ලනවා නම් යම් කිසි ගණනක් හැදුවොත් හොඳයි කියලා මම කැමතියි ඒ ගණන් හදන්න. එහෙම නැත්නම් අපි ඊළඟ කොටස පටන් ගන්නවා. මොකද ඔය සවිධි බහුවස්තු නිර්මාණය අපි දිගින් දිගට මෙදක් කරානේ. ඒ නිසා නැවත ඒ ගණන් ටික නැවත හදන එකේ තේරුමක් නැහැ කියලා මට හිතෙනවා. මොකද්ද ඔබේ අදහස? තුන්වෙනි ගාන. ඒ කියන්නේ සරස්ව නිර්මාණය තුන්වෙනි ගානද? සරස්ව නිර්මාණය තුන්වෙනි ගානද? තුන්වෙනි ගාන කියලා කියන්නේ පොතේ සරස්ව නිර්මාණය සවිධි සරස්ව නිර්මාණය කරන්න කියන එකද? පාද දෙක දිග සෙන්ටිමීටර් 4ක්. ඒකද එහෙම නැත්නම් අර මේ ටියුට් එකේ අන්තිම එක ටියුට් එකේ අන්තිම කියලා කියන්නේ පාදයක දිග සෙන්ටිමීටර් 3ක් වන සවිධි සප්තාශ්‍රයක් නිර්මාණය. ඒක මම හිතන්නේ. ඒක වෙන්න ඕන. ඒකද? ඔව් කියලා කියන්නේ නා. ඒ ගන්න ඔව් කියලා කියන්නේ ඉක්මනට. පාදයක දිග alright. පාදයක දිග සෙන්ටිමීටර් 3ක් වන සවිධි සප්තාශ්‍රය. අඩි රූල අවශ්‍යයි. බිංදුව 1 2 3 4 5 6 7 8 9 right බලගන්න පාදයක දිග සෙන්ටිමීටර් 3ක් වන සවිධි සප්තාශ්‍රයක් නිර්මාණය කරන්න. අපි ඉස්සෙල්ලාම කරන්නේ පුතේ මෙහෙම රේඛාවක් ගහලා ඒ රේඛාව මත සෙන්ටිමීටර් 3. ඒ කියන්නේ ඒ නිර්මාණය කරන සෙන්ටිමීටර් 3 ඔය සප්තාශ්‍රය එක පාදයක් වෙනවා. ඔබට මතකයි නේ? ඔව්. ඔන්න සෙන්ටිමීටර් 3ක් ගත්තා අපි. 3ක් අරගෙන මෙතනින් තිබ්බා 3න් ඡාපයයි මෙතන තිබ්බා 3න් ඡාපයයි. ඔන්න ඔය සප්තාශ්‍රය එක පාදයක්. දැන් අපි මේ පාදේ ලම්බකව සමච්ඡේදනය කරමු. හරය ටිකක් අඩු කරා 1යි 1යි හිතෙන්න ගත්තා 1යි 1යි ඊට පස්සේ මේ ඡාප කැපුණු ලක්ෂ්‍ය දෙක යා කරනවා. දැන් අපි කරන්නේ ලම්බ සමච්ඡේදකයේ කැපුණු ලක්ෂණ කවකටුවේ යකඩ තුඩ ගන්නවා පැන්සල් තුඩ ගන්නවා අර සෙන්ටිමීටර් 3 අනිත් ධාරයේ පැත්තට ඔන්නෝම අරගෙන මේ ඡාපයක් ගන්න මෙතන කීයද 4
ගන්නවා මෙතෙන්ද මේ අරේ ගන්නවා අරගෙන නැවත ඡාපයක් ගහුවා මෙතන 6 මෙතන 4 මෙතන 6 හරි එතකොට හතරක් කියන්නේ චතුරාස්‍රයක් නම් මෙතන කේන්ද්‍රය ෂඩාස්‍රයක් නම් මෙතන කේන්ද්‍රය සප්තාස්‍රයක් නම් තා උඩට එන්න බෑ තා උඩට එනවා කියලා කියන්නේ මෙතන 4 මෙතන 4 කො මෙතන 4 මෙතන 6 නම් හරි මැද ගන්නවා හරි මැද ගන්න ලම්බ සමච්ඡේදය එතනින් තිබ්බා එක ඡාපයයි මෙතෙන්ද ගත්තා මේ ඡාපය කැපෙන සැලැස්සුවා මේ ඡාපය කැපෙන සැලැස්සුවා ඊට පස්සේ මේ ඡාප ලකුණු ලක්ෂ්‍ය ඔය දෙක මේ ලක්ෂ්‍ය සහ ඔය ලක්ෂ්‍ය මේ මෙතන ලක්ෂ්‍ය ගන්නවා ඒ දිගටම තියාගත්තා මෙතන විතරක් ලක්ෂයක් ලකුණු කාණ්ඩය 5 කීයද 5 මෙතෙන් ගත්ත කාපට 6 ගාවට එකක් එතකොට 4යි 1යි 5යි 5යි 1යි 6යි 1යි අපිට නිර්මාණය කරන්න කියන්නේ සප්තාශ්‍රයක් නිසා කව කටුවේ තුඩ තියාගන්න අපි මෙන්න මෙතන මතකයි නේද ඔව් මේ දක්වා දුර අරේ දක්වා දැන් අපි වෘත්තය ගන්නවා ඔන්න වෘත්තය ඔව් සප්තාශ්‍රය කියන්නේ 7යිනේ දැන් ඊළඟට කවකට පැත්තෙන් දිව නැවත කියලා දැන් ඔන්න සියලුම සවිති බහුවස්ත්‍ර ඒක වෘත්තයි කියන තත්ත්වයේ මැද අපි මේ පරතරය ගන්නවා කවකටුවට right අරගෙන මෙතනින් තියාගත්තා 1යි තව 1යි තවත් 1යි තවත් 1යි තවත් 1යි හරි සාවයි කෙනෙක් ගැටලුවක් උන්නේ නැහැ අපි මේක යා කරනවා ධර්මනේ මේ දෙක යා කරා මේ දෙක යා කරා right මේ දෙකත් යා කරා මේ දෙකත් යා කරා මේ දෙකත් යා කරා මේ දෙකත් යා කරා ඔන්න සප්තාශ්‍රය ඔව් ඔව් ඒ කියන්නේ 4යි 6යි අතර පරතරේ සමච්ඡේදනය කරනකොට 4යි 6යි හරි මැද 5. එතකොට 4 ඉඳන් 1ක් 5යි 6 ඉඳන් 1ක් 7යි. එතකොට 4 ඉඳන් 5 දක්වා තියෙන පරතරේ කවකටුවට අරගෙන 6න් තියලා ඡාපයක් ගෙවුවන් පස්සේ අන්න සප්තාශ්‍රයේ කේන්ද්‍රය මෙන්න මෙතන. මෙතන තමයි සප්තාශ්‍රයේ කේන්ද්‍රය. මේ පරතරේ ගත්තා මෙතෙන් තියාගත්ත ඡාපයක් ගෙවුවා. නේ. එතන තමයි 7. හරිනේ? අඩුපාඩුවක් කියලා සකස් කරනකොට අපි ඊළඟ ගන්නට යනවා.
හරිද පුතේ ඉවරයිද? අඩේදී ඒ ඔක්කොම කරන්නේ සඩස්සේ ඕකම අපි කරා මේ පාතික ටික සෙන්ටිමීටර් 4ක් වන සාධි සඩස්සේ නිර්මාණය කරා. ඕක නැවත කර ඉන්නකොට අපිට නිකන් අපරාධ කාලය වැයෙනවා. ඇති. මේක ඇති. ඔය මිනුම සහිතව අපි ගන්න නිර්මාණය කරා. 8ක් කරන් සමාජ කියන කිසි ප්‍රශ්නයක් නැහැ. 6 ගත්තා. මේ 4 6 ගත්තා. මෙතන තිබ්බා. නෑ 4 6 ගත්තා. මෙතන තිබ්බා. මෙහෙම අපයක් කරලා 8යි. 8යි. කොහොමද මන්දගමයි? කැස්සක් වෙනවා නේද? ටිකක් ඈතින් ඉන්න ෆෝන් එකට ඈ. 6 8 හරියට සමාජ්‍යයතන ගල ගන්න ඒත් ප්‍රශ්න නැහැ. එමත් හරියයි. 36 පිටුවේ උඩම ගාන හදන්න. 36 පිටුවේ උඩම ගාන හදන්න. මම හදන්නම්. බෝඩ් එක මකන්නද? වීඩියෝ එක දාන්න කියන්නේ මේ දාන්න කියලා දැඩි ප්‍රතිපත්තියක නේ පුතේ. වීඩියෝ දාන්න මට ඩේටා නැහැ කොල්ලනේ. දැන් YouTube එකට අපි අප්ලෝඩ් කරන්නේ නැහැ මේ ළඟ. මොකද මගේ පැකේජ් එක ඉවරුණා. මම දා කීව කතාව වලට පැකේජ් එක ඉවරුණා. මේ ආයෙ මේක ඉතින් අප්ලෝඩ් කරනකොට නයිට් ටයිම් ඩේටා එකක් තියෙනවා. ඒවත් ඉතින් ළමයි ගන්නවා. මේ රෑ 12 නිකන් හැරලා ඉන්න බෑ. මට ඒක කරන්න බැරි නිසා තමයි මට කල් තියාම කිව්වේ. පුතේ රෑ 12 නිකන් හැරලා ඉන්න කියන්නේ අපි දැන් ඇත්තටම මෙහෙමයි. ඊළඟ දවසක් ගැන හරි අමාරුයි ඊට පස්සේ වැඩ කරන්න. ඊළඟ දවසේ. රෑ 12 නිකන් හැරලා ඉඳලා මේක අප්ලෝඩ් එකෙන් දාලා නිදා ගන්නවා කියන්නේ ඊළඟ දවසේ වැඩවලට හරි දැඩි අපහසුයක් වෙනවා. හරි අමාරුයි. සාමාන්‍යයෙන් ඒ හින්දා තමයි මම ඔයාලට කල් තියා මැසේජ් එකක් දැම්ම ගෲප් වලට රෙකෝඩින් තියාගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා කොහොම හරි ලයිව් සම්බන්ධ වෙන්න කියනවා. තේරුණා නේද? උදේ නැගිට මම හැමදාම හවස උදේ පාන්දර 6ට පන්ති පටන් ගන්නවා. අද 5ට පටන් ගත්තේ. ඉන්නේ මුකුත් නෑ මේකට සම්බන්ධ වෙන කොච්චරයිනේ ගැටලුවක් නෑනේ. බලාගන්න අර ගන්න 36 පිටු උඩම ගන්න AB සෙන්ටිමීටර් 4යි BC සෙන්ටිමීටර් 6යි ABC කෝණය අංශක 75ක් වන ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. AB 4යි BC 4යි ABC කෝණය අංශක 75යි. සරල රේඛාවක් ගහනවා. අවකට සෙන්ටිමීටර් 4ක් ගන්නවා අපි. බිඳුවෙන් තියාගත්තා. 4 ගාවට ගත්තා මේ. බිඳුවෙන් තියාගත්තා. 4 ගාවට ගත්තා. AB AB 4යි තවත් 4ක් වෙන මොන පාදයේද BC ABC කෝණය අංශක 75යි ABC කෝණය අංශක 75යි එතකොට අපි අංශක 75 නිර්මාණය කරන්න ඕන BC සෙන්ටිමීටර් 4 ගන්න පුතේ අංශක 75 නිර්මාණය කරන අභිමත ආරයකින් ලොකු ඡාපයක් ගහුවා මෙතන ගත්තා 60යි මෙතනත් ගත්තා 60යි 120යි දෙවනි 60 සමච්ඡේදනය කරා වුණාම 30යි එතකොට මේ දෙක යාවුනොත් මේ ලක්ෂය සහ මේ ලක්ෂය යාවුනොත් 90යි මෙතන දෙනවා 30ක් දැන් මේ ටික 30ක් තියෙනවනේ අපි යන්නේ 30 සමච්ඡේදනය කරනවා මෙතෙන්ද ගත්ත කව කටයුතුද
එකයි මෙතන ගත්ත කවුරුත් විසුද තව එකයි මෙතන ගත්තා තවත් එකයි දැන් මෙන්න මේ දෙක යනකොට 30න් භාගයක් 15යි එතකොට 60යි 15යි 75යි 60යි 15යි මෙතන නම් මෙතන 60යි මෙතන 15යි 75යි ඊට පස්සේ BC කියන්නේ C ලක්ෂයේ තියෙන මේ රේඛාව දිගේ කොහේ හරි එතකොට අපි කරන්නේ මෙන්න මේ පරතරය ගන්නවා කව කටුවට හතරයිනේ ඔය පාදයක් හතරයි හරි මේ ලක්ෂය C AC යා කරනවා ඔන්න ABC ත්‍රිකෝණය ABC ත්‍රිකෝණය ඊට පස්සේ එහි දික් කරලද AB AC පාදද AB AC AB AC දික් කරලද එහෙනම් දික් කරන්න ඕන AB දිහාට AC දිහාට පැහැදිලිද නේ ඔව් ඔන්න දැන් අපි AB දිහාට දික් කරා දික් කරනද AB එතකොට එනවා දික් කරනද AC මේ පාදයයි දික් කරලාද මේ පාදයයි BC පාදේ මේ පැත්තෙන් ඔහොම වෙන වෘත්තයක් තමයි එන්නේ. ඒ කියන්නේ බාහිර වෘත්තයක්. බාහිර වෘත්තය නිර්මාණය කරන්නේ බාහිර කෝණ සමච්ඡේදනය කරලා. මේ බාහිර කෝණය මෙන්න බාහිර කෝණය. ගත්ත කව කටුව අරගෙන මෙතෙන් තියෙන කව කටුව උඩ කොහොමද දුරවල් දෙකක් ලකුණු කරනවා. මෙතෙන්ද ගත්තා එකයි මෙතෙන්ද ගත්තා එකයි ඊට පස්සේ එක ඡාපයයි එක ඡාපයයි අර ටිකක් වැඩි කරා මෙතෙන්ද ගත්තා එකයි හරිනේ පැහැදිලිනේ ඉතරා මේ කෝණ සමච්ඡේදකයක් ගත්තා මේ විදිහට ඊට පස්සේ මෙන්න අවශ්‍ය කරන වෘත්තයේ කේන්ද්‍රය දැන් කේන්ද්‍රය අපි තීන්දුව කරා දැන් මොන අපිට අරයක් ද ඔව් අරය තීන්දුව කරන්න අපි මේ ශීර්ෂයේ මේ කෝණයේ මේ කේන්ද්‍රේ නම් මේ පාදේ ලම්බකයක් නිර්මාණය කරනවා ලම්බ දුර තමයි අරය වෙන්නේ දැන් මම කියන්නකෝ මම ඉස්කෝලේ යන කාලේ මම ඕ ලෙවල් කරන කාලේ කරපු ගොන් වැඩක් දැන් මට මොකක් හරි මොනවා හරි හේතුවක් නිසා ඔලුවට වැටුනේ ළමයි මට දැන් මේ දැන් තමයි මතක ලැජ්ජත් විතරක් කියන එතකොට බාහිර වෘත්තේ හරි අන්තර් වෘත්තේ හරි නිර්මාණය කරන දැන් කෝණ සමච්ඡේදනය කරලා කේන්ද්‍රය හොයාගන්න කේන්ද්‍රය හොයාගෙන එතන කවකට තුල තියෙන මේ පාදෙන් නම් ගෑවෙන ගානට නේද කවකට හරි ගසගෙන ගැහුවා වැරදි එහෙම තමයි මට හොඳට මතකයි මම එහෙම තමයි කරේ මේ මට මතක් වුණා ලැජ්ජාව විතර මොකද මට ඒක ලම්බකයක් නිර්මාණය කළා ඒ ලම්බ දුර තමයි අරය කියන එක මොනවා හරි කරලා සමහරට එදා පන්ති ගිහලා නැතුවද මොකද දන්නේ ගොඩාක් දුර පන්ති ගිහලා නැතුව වෙන්නේ නැහැ කේන්ද්‍රය තියාගත්තා ඡාපයක් ගැහුවා අරය ටිකක් අඩු කරා මෙතන තියාගත්තා එක ඡාපයයි මෙතන තියාගත්තා තව ඡාපයයි දැන් අපි
මේ ලක්ෂයයි මේ ලක්ෂය යාළුවා එන්න ලාම්බුයි ඒ තමයි ආරය ඒ තමයි ආරය මේ පාදේ ස්පර්ශුණක් මදි මේ පාදේ ස්පර්ශුණක් මදි ගානේ දෝෂයක් තියෙනවා ඒකේ නෝන දඩයක මොකද අවසන් අටහන්නේ අපි එහි අරේ මැන ලියන්න අරේ මැනලා ලියා ගන්න මෙන්න 3.1 3.2 වගේ ප්‍රමාණයක් ගන්න. හරිද? right. දාගන්න පුතේ ඊළඟ මාතෘකාව වර්ග කියන්නේ මේ නිර්මාණ පාඩමෙමයි වර්ගඵලය ආශ්‍රිත නිර්මාණ वर्गफलय आश्रित निर्माण वर्गफलय आश्रित निर्माण
ඇහෙනවද මම කියන එක ඔයාලට? මම කියන එක ඇහෙනවද? ඔව්. yes right එන හරිය. මම පොඩ්ඩක් මොකද ඉස්සලා මේ උදේ පන්තියේට ළමයි කිව්වා මයික් එක ඇහෙන්නේ නැහැ කියලා මම මයික් එක අයින් කරලා මේ ලැප් එකේ මයික් එකෙන් තමයි වැඩ කරේ. දැන් මම ලැප් එකේ මයික් එක දිගට පාවිච්චි කරලා වටේ ශබ්ද ඇහෙන වැඩිනේ. ඒ නිසා අපෝ දැන් මේ මයික් එක ගත්තා ගැටලුවක් නැහැ ඇහෙනවා නේ. එහෙනම් මේක මේ 10 ළමින්ට තියෙන ලෙඩක් මයික් එකේ. 11ට හරි ගියා. ඇහෙන්නේ නැහැ. ඇහෙනවා. මයික් එකෙන් 아무 සද්දයක් එනවා. බලන්න. ඇහෙනවා. කැටි කැටි දැහෙන්නේ ළමයි හොඳට ඇහෙන්නේ නැද්ද? හරි. දැන් අහගන්න. වර්ගඵලයේ ආශ්‍රිත නිර්මාණ. මම මේකෙදි පොඩක් ඔයාලට මතක් කරනවා මෙන්න මේ දේ. අහගන්න පුතේ. මේ වගේ පිළිවෙලට මම කොතිය වැඩි තරයක් මුල කෙලවර දැන් පටන් ගමුකෝ ඈ. මේ වගේ සමාන්තර රේඛා දෙකක් තියෙනවා. දැන් මේ නිර්මාණයේ පදනම් වන ප්‍රමේය කියලා දෙන්න යන්නේ පුතේ. කියලා දෙන්න නේ මතක් කරන්න යන්නේ. කියලා දීලා තියෙන කල් 31. මේ අපි දැන් මේ කරන්න යන නිර්මාණයේ තියෙන්නේ පුතේ වර්ගඵලයේ ආශ්‍රිත නිර්මාණ කියන එක. ඒකට අදාළ වන ප්‍රමේය නැවත මතක් කරන්නයි මේ සූදානම් වෙන්නේ. අපි පාඩම ගැන නැවත කතා කරමු. අපේ පාඩමේ මාතෘකාව පුතේ ජ්‍යාමිතික නිර්මාණනේ. මොන නිර්මාණ? මොන නිර්මාණද පුතේ? ජ්‍යාමිතික නිර්මාණ. ඒ කියන්නේ ජ්‍යාමිතිය පදනම් වෙච්ච නිර්මාණ. අපි කරන හැම නිර්මාණයකටම හේතු සාධක වන ජ්‍යාමිතික ප්‍රමේයක් තියෙනවාමයි. එතකොට ඒක උදව් කරගෙන තමයි දැන් අපි මේ නිර්මාණ කරන්නේ. ඒ නිසා තමයි මේවට කියන්නේ ජ්‍යාමිතික නිර්මාණ කියලා. වෘත්තාශ්‍ර කියන්නේ ත්‍රිකෝණාශ්‍රිත වෘත්ත, අන්තර්වෘත්තය, බහිර්වෘත්තය, පරිවෘත්තය මේ සියල්ලටම කෝණ සමච්ඡේදක ඒ ඔක්කොටම හේතුව පුතේ ජ්‍යාමිතික ප්‍රමේයක තමයි. හරි. දැන් එතකොට මේ රේඛා යුගලයේ සමාන්තරයි කියලා හිතන්නකෝ. මේ රේඛා යුගලය අතර එක සමාන්තර ආශ්‍රයයක් සහ තවත් සමාන්තර ආශ්‍රයයක්. මේ දෙක සමාන්තරයි පුතේ මේ දෙකත් සමාන්තරයි. ABCD අනිත් එක ABPQ කියලා ගන්නකො. එතකොට මේ සමාන්තර ආශ්‍රේ වර්ගඵලයට මෙන්න මේ සමාන්තර ආශ්‍රේ වර්ගඵලය සමානයි කියලා අපි ඒලා ඉගෙන ගත්තා. මොකද්ද ප්‍රමේය? දැන් මම ඉව ඔප්පු කරන්න යන්නේ නැහැ. මොකද්ද ප්‍රමේය? එකම ආධාරකය මත AB සහ එකම සමාන්තර රේඛා යුගල අතර පිහිටි සමාන්තර ආශ්‍රය වර්ගඵලයෙන් සමාන වෙනවා. ඊළඟට අපි කතා කරා එකම ආධාරකය මත මේ ක්‍රමයට සමාන්තර ආශ්‍රයයක් වෙනවා AB CD කියලා. ඊට පස්සේ ABE කියලා ත්‍රිකෝණයක් තියෙනවා. සමාන්තර ආශ්‍රය වර්ගඵලයේ සහ සමාන්තර ආශ්‍රය සහ ත්‍රිකෝණ දෙකම තියෙන එකම ආධාරකය මත සහ එකම සමාන්තර රේඛා යුගලය අතර සමාන්තර ආශ්‍රය වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ දෙකක් කියලා කතා කරනවා. දෙගුණයක් කතා කරන්නේ නේද? ඒකත් මතක් කරනවා. තුන්වෙනි එක. මට මේ ටික ඔයාලට තේරුම් කරලා දුන්න පුතේ නිර්මාණ පාඩමේ මේ වර්ගඵලයේ ආශ්‍රිත කොටස් ටික ඔයගොල්ලෝ බොහොම අපූර්වවට බොහොම ක්ෂණිකවම බොහොම පහසුවෙන් තේරුම් ගන්නවා. රයිට්? මේ රේඛා දෙක සමාන්තරයි. ත්‍රිකෝණයක් තියෙනවා ABC. තව ත්‍රිකෝණයක් තියෙනවා ABP කියලා. මේ ත්‍රිකෝණ දෙක මත තියෙන එකම ආධාරකය මත AB එකම ආධාරකය මත සහ එකම සමාන්තර රේඛා යුගලය අතර. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි. එකම ආධාරකය මත හා එකම සමාන්තර රේඛා යුගල අතර ත්‍රිකෝණයෝ වර්ගඵලයෙන් සමාන වෙත්. පැහැදිලිද? ඔව්. ඒ අනුව මේ ප්‍රමේයන් තුනම නම් මම කියන්නේ
අපිට කිසියම් වෙලාවක නිර්මාණයක් ගැන කතා කළානේ වර්ගඵල ආශ්‍රිත නිර්මාණයක් කරන්න කිව්වොත් මේ තුනෙන් පිට මොකුත් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන් මේ තුනෙන් එකකින් තමයි මේ නිර්මාණ වලට සකස් වෙලා තියෙන්නේ පුතේ. උන් අහගන්නකෝ ඈ. දැන් අපි නිර්මාණය කරනවා ඉස්සෙල්ලාම චතුරස්‍රයකට වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණයක්. හරිද? ඊට කලින් අපි මේ ප්‍රමේයන් ටික ලියන්න මුදෙත් වෙන්න. නැවත. නිර්මාණයට අවශ්‍ය වෙන ප්‍රමේයන් කියලා ලියා ගන්නකො. වර්ගඵල ආශ්‍රිත නිර්මාණ අවශ්‍ය වෙන ප්‍රමේය. 1 අවශ්‍ය වන ප්‍රමේය අංක 1 කම්මැලි වෙන්න එපා ලියා ගන්න. අංක 1 එකම ආධාරකයේ මත එකම ආධාරකයේ මත හා එකම ආධාරකයේ මත හා එකම සමාන්තර රේඛා යුගලය අතර එකම ආධාරකයේ මත හා එකම සමාන්තර රේඛා යුගලය අතර පිහිටි එකම ආධාරකයේ මත හා එකම සමාන්තර රේඛා යුගලය අතර පිහිටි සමාන්තරාශ්‍රයෝ වර්ගඵලයෙන් සමාන වෙත්. වර්ගඵලයෙන් සමාන වෙත්. දැන් මේ වෙලාවේ පන්තියේ ඉන්නවද පුතේ රංවල මහානාගේ ඉන්න එතන ඔය මෙතනින් හැරලා යන්නේ මොකද කොංගස්සන්දින් හැරලා යන ප්‍රදේශයේ ඉන්න දරුවෙක් ඉන්නවද පන්තියේ පොඩි එක්කෙනෙක් ඉන්නවද? තක්කලා ඉන්නවනේ ඉන්නවගේ දාන්න. right. බොහොම අමාරුයි අයියා කුරා ඩබල් එන්නවි ඒ ගහ ගන්න නේ. හරි. අංක 2 ප්‍රමේය. අංක 2. අංක 2 එකම ආධාරකයේ මත හා එකම ආධාරකයේ මත හා එකම සමාන්තර රේඛා යුගලය අතර එකම ආධාරකය මත හා එකම සමාන්තර රේඛා යුගලය අතර ත්‍රිකෝණයක්ද සමාන්තරාශ්‍රයක්ද ත්‍රිකෝණයක්ද සමාන්තරාශ්‍රයක්ද පිහිටයි නම් ත්‍රිකෝණයක්ද සමාන්තරාශ්‍රයක්ද පිහිටයි නම් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලය මෙන් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලය මෙන් දෙගුණයක් වේ.
තුන්වන ප්‍රමේය ළඟට එකම ආධාරකය මත හා එකම ආධාරකය මත හා එකම සමාන්තර රේඛා යුගල අතර පිහිටන එකම ආධාරකය මත හා එකම සමාන්තර රේඛා යුගල අතර පිහිටන ත්‍රිකෝණයෝ වර්ගඵලයෙන් සමාන වෙත්. වර්ගඵලයෙන් සමාන වෙත්. ත්‍රිකෝණය වර්ගඵලයෙන් සමාන වෙත්. හරිනේ. දැන් කෙටි මාතෘකා දා ගන්න චතුරස්‍රයකට වර්ගඵලයෙන් සමාන චතුරස්‍රයකට වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණයක් නිර්මාණය චතුරස්‍රයකට වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණයක් නිර්මාණය. ඇත්තටම නිර්මාණය පාර මේ වර්ගඵල ආශ්‍රිත නිර්මාණ වල ඕක විතරමයි කරන්න තියෙන්නේ. චතුරස්‍රයකට වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණය විතරමයි කරන්න තියෙන්නේ. ඉතුරු හැම එකක්ම ඒක මත පදනම් වෙන්නේ. ඔන්න අහගන්න. මම මේ අහවල් චතුරස්‍රය කියලා චතුරස්‍රය නිර්මාණය කරන්නේ නැහැ ඔයාලට. චතුරස්‍රයක් අඳිනවා බෝඩ් එකේ. ළඟට පහත ABCD චතුරස්‍රයට අද ඉන්නවද නිසුල සෝමරත්න පන්තියේ සමන් අයියා ඉන්නවද? අනේ වගේ නේද කල්ලාද අයින්නවා. මං ගිය සතියේ දවසක් කතා කරා හිටියේ නෑ පුතේ නේද? ඒක රෙකෝඩින් එක බැලුවද? රෙකෝඩින් එකේදී ඇහුණාද මං නම කියලා කතා කරනවා? ඔව් ඉතින් කොහොම මට කතා කරලා කිව්වේ නෑනේ අනේ සර් මම දා පන්තියේ ලයිව් ඉන්න හම්බුන්නේ මට මේ වගේ ප්‍රශ්නයක් තිබුණා ඒ හින්දා කියලා කිව්වත් නෑ. ඉතින් මම හිතුවේ දැන් පන්තියේ නෑ කියලා. ඈ හරි වැඩි කරන්න යන්න. හරි පුතේ හරි ලියා ගන්න. පහත ABCD චතුරස්‍රයට වර්ගඵලයෙන් සමාන වන්නා වූද පහත ABCD චතුරස්‍රයට වර්ගඵලයෙන් සමාන වන්නා වූද දික් කරන ලද AB පාදයේ මත E පිහිටන්නා වූද දික් කරන ලද AB පාදයේ මත E පිහිටන්නා වූද E පිහිටන් E අකුර පුතේ දික් කරන ලද AB පාදයේ මත E අකුර E පිහිටන්නා වූද එතකොට
ABCD චතුරස්‍රයට වර්ගඵලයෙන් සමාන වෙන්නත් ඕන. දික් කරන ද AB පාදෙ මත E පිහිටන්නත් ඕන. E පිහිටන්නා වූද DAE DAE මොකද්ද? DAE ත්‍රිකෝණය නිර්මාණය කරන්න. ත්‍රිකෝණය නිර්මාණය කරන්න. පහත ABCD චතුරස්‍රයට වර්ගඵලයෙන් සමාන වන්නා වූද දික් කරන ලද AB පාදය මත E පිහිටන්නා වූද DAE ත්‍රිකෝණය නිර්මාණය කරන්න. හරියටම ABCD දෙකේ පන්ති හරි තුනේ පන්ති හරි එකකුත් ඉන්නවා. ආයෙ කියන්නකෝ සර්. ඊට පස්සේ ආයෙ කියන සර් ආපහු කියන්නකෝ. හලියන්නලා. පහත ABCD චතුරස්‍රයට වර්ගඵලයෙන් සමාන වන්නා වූද දික් කරන ලද AB මත E පිහිටන්නා වූද දික් කරන ලද AB පාදය මත E පිහිටන්නා වූද DAE DAE ත්‍රිකෝණය නිර්මාණය කරන්න. DAE ත්‍රිකෝණ නිර්මාණය කරන්න. right. දැන් ඔන්න මම මේ ගන්න. ඔයාලා මේක දන්නේ නැහැ නේ අත්‍තරම පුතේ. මම මේ ගන්න හොද්දට කියලා දෙනවා. හොඳට අහගන්න. අංක 1ට අපි කරන්නේ දරුවනේ DB විකරණය ගන්නවා. මොකද්ද? DB විකරණය ගන්නවා. ඔන්න අංක 1. කොච්චරයි පළවෙනි එක කරන්නේ. පළවෙනි පියවර. DB විකරණය ගන්නවා. ඊට පස්සේ අංක 2ට අපි කරන්නේ DB ට සමාන්තරව C හරහා රේඛාවක් නිර්මාණය කරනවා. DB ට සමාන්තරව C හරහා රේඛාවක් නිර්මාණය කරනවා. ඒව කල් තියා දන්නවා අපි. ඒව කල් තියා දන්නවා. මෙහෙමනේ පුතේ. මේ DB ඒකට සමාන්තරව මෙහෙම රේඛාවක් යනවනම් ඔහොම රේඛාවක් යනවනම් මේ කෝණයට ඒකාන්තර කෝණයක් මෙතන මෙහාට හැදෙනව නේද? මේ කෝණයට ඒකාන්තර කෝණයක් පුතේ මෙතන මෙහාට හැදෙනවා. එහෙනම් මේ කෝණය මෙතෙන්ද පිටපත් කරා නම් රේඛාව සමාන්තර වෙනවා. ඔතන කියමු. චාපයක් ගැහුවා. මේ පරතරය ගත්තා කවකටුවට. හරි? තියාගත්තා මෙතනින් චාපයක් ගහනවා. එතකොට C ලක්ෂයත් එක්ක මේ චාප කැපුණු ලක්ෂය යා කළොත් C ලක්ෂයත් එක්ක මේ චාප කැපෙන ලක්ෂය මෙහෙම යා කළොත් ඔහොම අනිවාර්යයෙන්ම ඒ රේඛාව DB රේඛාවට සමාන්තර වෙනවා. ඒ කියන්නේ මේ රේඛාව සමාන්තරයි අපිට. හරිනේ? ඇයි මේ කෝණය සමානයිනේ. ඒවා ඒකාන්තර කෝණනේ. අපි සමාන වෙන්න මෙතන මෙහාට පිටපත් කරන එක. එතකොට මේ රේඛා දෙක සමාන්තරයි. අංක 3 AB දික් කරන්න. AB දික් කරන්න. අංක 3 මොකද්ද? AB දික් කරන්න. ඒ දික් කරන අර දෙවනුව අපි නිර්මාණය කරපු සමාන්තර රේඛාවක් තියෙන. එයත් එක මෙතනින් මුණ ගැහෙනවා. ආන් එතන තමයි පුතේ E. AB දික් කර සමාන්තර වැඳි රේඛාවට හමු වන ලක්ෂය E ලෙස නම් කරන්න. ඔන්න ඒක අංක 3 පියවර. අංක 3 පියවර. අංක 4 වෙනි පියවර සහ අවසාන පියවර මෙන්න මේකයි. DE ආකරන්න. මොකද්ද? DE ආකරන්න. ඔන්න අපි දැන් DE ආකරා. නේ? DE ආකරා. අංක
4 DE යා කරන්න. DE යා කරන්න. ඔන්න DE යා කරා. එතකොට මේන් DAE ත්‍රිකෝණය ABCD චතුරස්‍රයට වර්ගඵලයෙන් සමාන DAE ත්‍රිකෝණය උච්චරයි. දැන් නිර්මාණය ඉවරයි වැඩි. දැන් ඔයාලට ගැටලුවක් එනවා. ඉතින් ඔහොම කිව්වට කොහොමද දන්නේ? කවුද දන්නේ දෙයියනේ ABCD ට DAE ත්‍රිකෝණේ වර්ගඵලයෙන් සමානයි කියලා. අපි ඔප්පු කරනවා. කොහොම අහගන්න. මේ දෙක ගත්තද බලන්න. ත්‍රිකෝණය DBC සමානයි නෑ DBC ත්‍රිකෝණය සමානයි DBC ත්‍රිකෝණය සමානයි DBE ත්‍රිකෝණයට. වර්ගඵලය. ඕක ඇත්තද බලන්න. හොඳට බලන්න. කෝ DBC DBC වර්ගඵලයෙන් සමානයිලු DBE. ඇත්තක්ද බලන්න. ඔව් ඇත්තක්. මොකද දන්නවද? දෙකේම ආධාරකය DB. DBC DBE. ඒ දෙකම තියෙන එකම සමාන්තර රේඛා යුගලයක් අතර. එකම ආධාරකය මත හා එකම සමාන්තර රේඛා යුගල අතර පිහිටි ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් සමානයි. එහෙනම් දරුවනේ DBC ට DBE වර්ගඵලයෙන් සමානයි කියන මේ පියවර හරි නේද? හරි. දෙපසටම අන එහෙමොත් ඕනේ. DAB ත්‍රිකෝණය සමානයි DAB ට. එකම කෝණය. එකම ත්‍රිකෝණය. එකම ත්‍රිකෝණය. මේ දෙක එකතු කරන්න, මේ දෙක එකතු කරන්න. DBC ත්‍රිකෝණයට එකතු කරන්න DAB ත්‍රිකෝණය සමානයි DBE ත්‍රිකෝණයටත් එකතු කරන්න DAB ත්‍රිකෝණය. බලන්නකෝ. DBC DBC ට එකතු වෙනවා DAB DAB. අහන්නකෝ DBC ට DAB එකතු වෙනවා. මොකක්ද දෙන්නේ? ABCD චතුරස්‍රය. ABCD චතුරස්‍රය නේද? චතුරස්‍රය නේ. සමානයි DBE DBE ට එකතු වෙනවා DAB. ආය බලන්න DBE ට එකතු වෙනවා DAB. මොකක්ද දෙන්නේ? DAE ත්‍රිකෝණය පුතේ. DAE ත්‍රිකෝණය. ඔන්න චතුරස්‍රයට ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් සමානයි. මොකද කියන්නේ? very well ද? අයියෝ වැඩක් නෑද? අවුල්ද? මොකද? මොකද කියන්නේ? දැන් එක්කෙනේ දාන ආයෙ කියලා දෙන්නකෝ කියලා. මම ආයෙ කියලා දෙන්න මේකනේ වෙන ගානක්. මේකමයි කියන එක තේරුම් නැහැ පුතේ. පට්ට හොඳට තේරුණා. එලකිරිස තේරුණා. අයිලන්ඩ් කිරි ඒත් තේරෙලා එලකිරි නේද? අයිලන්ඩ් කිව්වත් එකත් හරි. තේරුණා සර්. රයිට්. දැන් එක දරුවෙක් කිව්වා ආයෙ කියලා දෙන්නකෝ කියලා මම ඒක ආපහු කියලා මේකමනේ මේකමයි කියනකොට තේරුම් නැහැ පුතේ. ආයෙ ඒකමනේ වෙන්නේ නේද? මම වෙන ගානක් කියලා දෙන්න ආපහු. රයිට්. දැන් එහෙනම් ඔන්න මම දැන් ගාන දීලා තිනවා නිර්මාණය කරගන්න පුළුවන්. මේ පියවර 4දී අංක දාන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ. ඉතින් මම කිව්වේ එතනින් තේරුම් කරේ මේක ලොකු කේස් එකක් නෑ පියවර 4කින් උත්තර ගන්න පුළුවන්. මේ නිර්මාණය කරන ඉවරලා මේක ලියා ගන්නකෝ. ඒතර වැඩි හරි. පළවෙනි පියවර DB යා කිරීම. විකර්ණය යා කරනවා. දෙවෙනි පියවර DB ට සමාන්තරව C හරහා සමාන්තර රේඛාව ගැනීම. තුන්වෙනි පියවර AB දික් කර සමාන්තර රේඛාවට හමු වන ලක්ෂය E ලෙස නම් කිරීම. හතරවෙනි පියවර DE යා කිරීම. හරිනේ. ඔව් දැන් කිරි වර්ග ගොඩක් එනවා. එල කිරිලු, හයිලන්ඩ්ලු, අය කියන දා මුදු වපු කිරිලු. ඒ කියන්නේ කර්ඩ් එක නේ.
नहीं පිටින් ඉන්න ටීම් එකට අපි එවලා තියෙන්නේ පොතම් පාට පිට කවර කියලා කොලයක් ඒකේ
36 වෙනි පිටුවේ 36 කියලා පිටු අංකයක් තියෙනවා. ඒක තමයි ඉවර තියෙන පිටු අංක තමයි 36. ඒකේ තියෙන උඩම ගාන පළවෙනි ගාන. හදන්න ඉක්මනට. ඉවරද වැඩේ? ඉවරද ළමයි වැඩේ කියන්න ඉක්මනට. මම කියපු තේ දැන් මම මේ පිටු අංක 36 වර්ගඵල ආශ්‍රිත නිර්මාණ කියන එකේ පළවෙනි ගාන. තාම වැඩි ඉවරත් නැහැ. පිටු අංක 36 වර්ගඵල ආශ්‍රිත නිර්මාණ කියන එකේ පළවෙනි එක තමයි හදන්න කිව්ව දරුවනේ.
දැන් ඉවරද? තාම ඉවර නැද්ද? ඉවරයි. බලමු ගන්න. AB 9යි ABC කෝණය 30යි. BAC කෝණය 45ක් වන ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. ආපහු කියනවා AB 9යි. දිග රේඛාවක් ගැහුවා. කවකටුවට ගන්නවා සෙන්ටිමීටර් 9ක්. නමයයි මෙහෙන් තියාගත්තා චාපයයි චාපයයි චාප දෙක හරි AB මොකද්ද AB AB ඊට පස්සේ ABC කෝණය 30යි ABC කෝණය මෙතන කෝණය අංශක 30යි 60 සමච්ඡේදකය මොකද්ද දරුවනේ 60 සමච්ඡේදකෙ මෙතනින් තියාගත්තා අංශක 60ක් නිර්මාණය කළා 60 සමච්ඡේදනය කරනවා 60 සමච්ඡේදනය කරනවා 30යි ආයෙ මොකද්ද කියන්නේ අංශක 45යි කියන්නේ BAC කෝණය BAC කෝණය අංශක 45යි 45 කියන්නේ 90ක් නිර්මාණය කළ සමච්ඡේදනයනේ 90ක් නිර්මාණය කරනවා අපි හැටයි දෙවනි හැටේ සමච්ඡේදනය නේ දෙවනි හැටේ සමච්ඡේදනය ඔන්න එක සමච්ඡේදකය තෙන්ඩ ගත්තා එක චාපයයි මෙතෙන්ට ගත්තා තව චාපයයි ඔන්න 30යි 45යි ABC ත්‍රිකෝණය right ඊට පස්සේ මොකද්ද කියන්නේ එහි ABට සමාන්තරව C හරහා රේඛාවක් නිර්මාණය කරන්න ABට සමාන්තරව C හරහා රේඛාවක් නිර්මාණය කරන්න පුළුවන් නේ මෙතන කෝණය මෙතන පිටපත් කරමු කෝණය 45යි නමුත් අපි පිටපත් කිරීමක් කරන්න යන්නේ ඡාපයක් ගැහුවා හරිනේ ARM C වලින් තියාගත්තා මෙහෙම ඡාපයක් ගැහුවා ඊට පස්සේ මෙන්න මේ පරතරය ගන්නවා කවකටුවට හරිද මේ පරතරය මේ ඈතට පේන්නේ මගේ අතරම වැහෙන පුතේ මේ පරතරය මෙතනින් තියාගත්ත දරුවනේ ඡාපයක් ගන්න ඊට පස්සේ C ලක්ෂයයි ඒ ඡාප කැපුණු ලක්ෂය දෙක යා කරනවා එතකොට මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි සාමාන්‍ය අපි දාන්නේ නැහැ හොඳ දැම්ම මං එක කමක් නැහැ සමාන්තරයි එතකොට BD සෙන්ටිමීටර් 4ක් වනසේද BD අතාම D ලක්ෂයක් නැහැ BD සෙන්ටිමීටර් 4ක් වනසේද
ABD මහා කෝණයක් වනසේද D ලක්ෂය ඉහත සිහරාදී සමාන්තර රේඛා මත පිහිටියා වූද ABD ත්‍රිකෝණය නිර්මාණය කරන්න. කොන්දේසි කීපයක් දෙන පුතේ. BD සෙන්ටිමීටර් 4ක් වෙන්න ඕන. එතකොට මේ රේඛාව තව දික් විය යුතුයි මෙහාට. ඔන්න ඔහොම. BD සෙන්ටිමීටර් 4ක් නම් කව කට්ටර ගන්නවා සෙන්ටිමීටර් 4ක්. ඔන්න. B වලින් තියාගත්තා. මෙහෙම ඡාපයයි මෙහෙම ඡාපයයි ගහනවා. එතකොට දැන් ABC ට වර්ගඵලයෙන් සමාන ABD ත්‍රිකෝණයක් තියෙනවා නම් තියෙන්න පුළුවන් මෙතන හෝ මෙතන. ඇයි? මෙතන තිබ්බත් BD සෙන්ටිමීටර් 4යි. මෙතන තිබ්බත් BD සෙන්ටිමීටර් 4යි. හැබැයි ගානේ කියනවා ABD මහා කෝණයක් වෙන්න ඕනේ. මෙතන තිබ්බොත් මේ දෙක යානට මහා කෝණයක් වෙන්නේ නැහැ. එහෙනම් මෙතන කැන්සල් වෙනවා. මෙන්න මෙතන තමයි පුතේ D තියෙන්නේ. මෙන්න මෙතන තමයි D තියෙන්නේ. අපි එතන BD යා කරනවා. B ලක්ෂයයි D ලක්ෂයයි යා කරනවා. BD ABD මහා කෝණයක් වනසේද D ලක්ෂය ඉහත සිහරාදී සමාන්තර රේඛා මත පිහිටියා වූද ABD ත්‍රිකෝණය නිර්මාණය කරන්න. ABD. එතකොට මේ ලක්ෂ දෙක යා වෙන්න ඕන. ඔන්න. ABD ත්‍රිකෝණය නිර්මාණය කරන්න ABC හා ABD ත්‍රිකෝණ ගැන ඔබට කිව හැක්කේ කුමක්ද? මොකද්ද කියන්න පුළුවන්? ABC ABD දෙකම තියෙන එකම ආධාරකය මත. දෙකම තියෙන එකම සමාන්තර රේඛාවේ ගොඩක් අතර. ඒවා වර්ගඵලයෙන් සමාන වේ. ඒවා වර්ගඵලයෙන් සමාන වේ. ආයේ කියලා දුන්නේ නෑනේ. කියලා කියන්නේ මොකද්ද? මං කිය අර ඒ ගානම කියන එක තේරුම් ගන්න දැන් බලන්න මෙතන එහා සමාන දෙයක් නැද්ද බලන්න හොඳට. තියෙනවා. ඒකයි මං කිව්වේ මම වෙනත් ගානක් කියලා දෙන්නම් කියලා කිව්වේ ඒකයි ඈ. දෙමාපිය රැස්වීම. රයිට්. ඒ ගැන පොඩ්ඩක් කතා කරලා ඉන්නකෝ ඈ. දැන් ඕගොල්ලොන්ට ඔයාලා පුතේ මගෙන් තව මාසයක් දෙකක් ගියන් පස්සේ සමු ගන්නවා. නේ? තව මාසයක් දෙකක් ගියන් පස්සේ දැන් ඔයාලගේ වාරි විභාගය කොහොමද අප්‍රේල් දක්වා විතර යයි කියන කතාව තමයි තියෙන්නේ. මොකද A level තියනවා කියලා කියන්නේ පෙබරවාරි. බොහෝ විට දැන් නම් තත්ත්වේ වාතාවරණය හොඳයි. A level පෙබරවාරි තියෙයි. ඒතර ඔයාලගේ කොහොමදත් අප්‍රේල් නිවාඩු කාලේ තමයි තියන්නේ සිංහල අවුරුදු වලින් පස්සේ. එතකොට මම ඒ දක්වා පන්තිය කරනවා. ආයි කතා දෙකක් නැහැ කිව්වොත් පුතේ කිව්වම තමයි ඔයාලගේ ළමයි මට ළමයි 20 දෙනෙක් ඔයාලගේ ළමයි නේ ඔයාලා ඔයාලා 20 දෙනෙක් ඉතුරු වුණත් පන්තියේ මම මේ පන්තිය දිගටම කරගෙන යනවා. ඒ කියන්නේ පේපර් ක්ලාස් එකක් විදිහට මේ තියරි ටික ඔක්කොම ඉවර කරලා ඉවරලා ඊට දිගින් දිගටම පේපර් ක්ලාස් යන්නේ. අපි ගාව ඕන තරම් පේපර්ස් තියෙනවා. හොඳ පේපර්ස් කට්ටලා තියෙනවා. ඊට දිගින් දිගටම කරගෙන යනවා. හැබැයි නොමිලේ නෙවෙයි. ඒක තව කියන්න. මොකද නොමිලේ කරාත් එහෙම අපේ ළමයින්ට වටිනාකම නැහැ. නොමිලේ කරොත් එහෙම සංඛ්‍යාව අඩු වෙනවා. මම අනිවාර්යෙන් මේ යන ක්‍රමයටම ගාස්තු ආය කරනවා කරලා කරනවා. මොකද අපි දැන් මෙතන නම් ඉතින් අපේ ශ්‍රමය විතරයි. නමුත් අපි ඔයාලට මේ ඔන්ලයින් ක්‍රමයට ගියොත් එහෙම ශ්‍රමයට අමතරව අපේ data මේ ප්‍රශ්න තියෙනවා ගොඩක් නේද? ඒ ඔක්කොම දැවල් අපි සාමාන්‍ය ක්‍රමේ සාමාන්‍ය ගාස්තුවයි ස්පෙෂල් ගාස්තුවක් වෙන්නේත් නැහැ. ගාන අඩු කිරීමක් කරන්නේ නැහැ, වැඩි කිරීමක් කරන්නේ නැහැ. ඒ මට්ටමින් කරගෙන යනවා. එතකොට මට මෙන්න මේ ටික කියන්න ඕන. මම කියන්නේ දැන් අද හවස 7ට මෙතනදිම තියෙන දෙමාපිය හමුවක්. ඒකට කතිකයෝ ගොඩක් සහභාගී වෙනවා. 4-5 දෙනෙක් සහභාගී වෙනවා. ඒ අතර මේ සරත් චන්දනාය කියලා සර් කෙනෙක් එනවා. නුවන් විජේසුන්දර කියලා සර් කෙනෙක් එනවා. නිලන්තකේ මොහොට්ටාල් කියලා කෙනෙක් එනවා. ආරාධිත කට්ටිය. ඊට පස්සේ ශ්‍රීලාල් එස් කුමාර කියලා සර් කෙනෙක් එනවා. ඊට පස්සේ විධායක අධ්‍යක්ෂවරයෙක් එනවා ජානක ජයතිලක. තව එක්කෙනෙක් එනවා. ඔය විදිහට පිරිසක් මේ රැස්වීම මම කරනවා. ඒකෙදි පුතේ මෙහෙමයි මට මේ මම විහිළුවට කිව්වේ.
ඒකෙදි පුතේ මේ මෙහෙම දේවල් කරනවා අපි කතා කරනවා. දැන් ඔබගේ ගෲප් එකකට මම මේ දෙමාපිය හමුවේ කියන එක දැම්මා. දාලා යටින් දැම්මා. මේකට ඒ කියන්නේ මේක ගැළපෙන අය ඉන්නවා නම් එයාට පණිවිඩ දෙන්න කියලා. කියන්නේ ඔයාලගේ ඉන්නවා නම් අපි ගාවට තාමත් පන්ති නොයන 6 නම් තාම පටන් ගන්න අපි 7 8 9 10 11 අලුතෙන් 11 2022ට 11. ඒතකොට පන්ති වල අලුතෙන් සම්බන්ධ වෙන්න ගත්තී කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් පණිවිඩ දෙන්න. මේ පණිවිඩ දීලා මෙන්න මේ මං ඔයාලගේ ගෲප් එකකට මේක ලින්ක් එක දාන්නම්. ඒ ලින්ක් එක ඒගොල්ලන්ට ෂෙයා කරන්න. ඒ ලින්ක් එක ඒගොල්ලන්ටත් ෂෙයා කරන්න. එතකොට පොඩි දැනුවත් කිරීමක් කරන්න. මේක මෙහෙමයි සර් සුපිරි මෙහෙමයි දෙනව අල්ලගෙන පාරවල් දෙක ගන්නවා. එහෙම කියලා කියන්න කැමති ගැටලුවක් නැහැ කියලා පොඩ්ඩක් යොමු කරන්න උත්සාහ කරන කවුරු හරි කෙනෙක් ඉන්නවනම් අපි නොවැම්බර් මාසේ 6 වෙනිදා ඉඳන් අලුතෙන් පන්ති පටන් ගන්නවා 22ට. ඒකට අදාළ සියලුම දේවල් එතෙන්දී අපි සාකච්ඡා කරන දෙමාපියොත් එක්ක. දෙමාපිය දැනුවත් කරනවා. ඒ හින්දා ඒ දෙමාපියාම අද හැන්දෑ 7ට තියෙන්නේ අපුලම් ප්‍රශ්නයක් නැහැ. ටියුට් එකක් ඉදිරි ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා තියරි ටික ඉවර කරමු. තියරි ටික ඉවර කරනකම් ඔහම යන් ඈ. තියරි ටික ඉවර කරන් පස්සේ මට ඕගොල්ලෝ කියනවා නම් මෙහෙමයි ටියුට් එක අපිට ටියුට් එක ගහලා දෙන්න කියලා print කරලා දෙන්න කියලා කියනවනම් මම එහෙම කරන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි සාකච්ඡා කරන ප්‍රශ්නේ මම තෝරලා ඒක ටියුට් එක හදලා ඒක දෙන්න. ෆිසිකල් ක්ලාස් පටන් ගන්න නැද්ද කියලා අහනවා. මෙතන ෆිසිකල් ක්ලාස් පටන් ගත්තත් ඔයාලා ක්ලාස් එක යන්නේ අර විදිහට. මොකද අපිට රැට තමයි මේක කරන්න වෙන්නේ. සඳුදා හැන්දෑවේ 7:10 නෑ 7:09 9:00මාර තව එක දවසක් ගන්න බොහෝ විට සෙකුරාදා සෙනසුරාදා ඉරිදා බ්‍රහස්පතින්දා වෙයි. බ්‍රහස්පතින්දා වෙයි. එහෙම දවස් දෙකක් ගන්නවා. ඒක රාත්‍රියට කරන ක්ලාස් යන නිසා අපි අනිවාර්යෙන් මෙහෙම යන. මොකද දැන් ඔයාලට මේ ක්‍රමයට හුරු වෙලා එකපාරට ෆිසිකල් ක්ලාස් වලට ගත්තොත් එහෙම ඔයාලට අවුල් යන්න පුළුවන් අය. ඒ හින්දා මම එහෙම ගන්නෑ. මෙහෙම යන්නේ. හෝල් ක්ලාස් එන්න ආසයි නම් ඉතින් එන්න ප්‍රශ්නයක් නැහැ. නේද? ඒ ලෙවල් එකෙමත් වෙනවා තව යන්නත් පුළුවන් ඒකට එතකොට. හරි අපි යන් ඊළඟ ගන්නට. ඊළඟ ගන්න නෙවෙයි ඊළඟට පටන් ගන්න පුතේ මම මෙන්න මේ කොටස. ලියා ගන්නකෝ. ඕකෙන් ඔච්චරයි දෙන්නේ. ලියා ගන්න වෘත්තයකට ස්පර්ශකයක් නිර්මාණය. නෑ පෙබරවාරිය වෙන්නේ අප්‍රේල් වලට කල්ලි අයියා. පෙබරවාරිය කරන්න පෙබරවාරි විභාග දෙකක් තියෙනවා එතකොට. වෘත්තයකට ස්පර්ශකයක් නිර්මාණය කිරීම. වෘත්තයකට ස්පර්ශකයක් නිර්මාණය කිරීම. right. ලගන්න මෙන්න මෙහෙම අරය සෙන්ටිමීටර් අරය අරය සෙන්ටිමීටර් 4.2ක් වන අරය සෙන්ටිමීටර් 4.2ක් වන වෘත්තයක් නිර්මාණය කර වෘත්තයක් නිර්මාණය කර එහි කේන්ද්‍රය O ලෙස නම් කරන්න. එහි කේන්ද්‍රය O ලෙස නම් කරන්න. දැන් පළවෙනි කොටස ගානේ පරිධිය මත
පරිධිය මත පරිධිය මත ඒ ලෙස ලක්ෂයක් ලකුණු කර ඒ හරහා ලකුණු කර ඒ හරහා වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කරන්න. ඒ හරහා වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කරන්න. මෙයන් අහගන්න. මේ වෘත්තය මේ ලක්ෂය A මේ කේන්ද්‍රය O ඒ ලක්ෂය සහ O ලක්ෂය යා කරා මෙහෙම ස්පර්ශකයක් ඇන්දොත් ඒ ලක්ෂය හරහා අපි දන්නා මෙතන කෝණය අංශක 90යි. ඒ කියන්නේ වෘත්තයකට ඇඳි ස්පර්ශකයක ස්පර්ශ ලක්ෂයට කේන්ද්‍රය යා කරන රේඛාව එම ස්පර්ශයකට මොකක් වේද? ලම්බක වේ. එහෙනම් මෙතන කෝණය අංශක 90යි. මෙන්න මේ දැනුම අරගෙන අපි ඔය ප්‍රමේය උදව් කරගෙන ඔය ත්‍රිකරේ ප්‍රමේයෙන් තමයි අපි මේ ස්පර්ශකය නිර්මාණය කරන්නේ. right. ඒ O කියලා ලක්ෂයක් ලකුණු කරන්න. ඒ තමයි වෘත්තයේ කේන්ද්‍රය. ඊට පස්සේ කව කට්ටර ගන්නවා සෙන්ටිමීටර් 4.2. 4.2ක් ගත්තා. 4.2ක් අරගෙන අපි වෘත්තය අඳිනවා. නිර්මාණය කරනවා. ඔන්න වෘත්තය නිර්මාණය කරනවා. ඊට පස්සේ පරිධිය මත ලක්ෂයක් ලකුණු කරන්නලු A කියලා. දැන් අපිට කියනවා A හරහා යන්න මේ වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කරන්න කියලා. හරි? පියවර කීපයයි ඈ. පළවෙනි පියවර තමයි කේන්ද්‍රයයි පරිධිය මත ලක්ෂයයි ලකුණු කරලා යා කරලා දික් කරනවා. O හා A යා කර අනිවාර්යෙන් දික් කරන්න කියලා දෙන්න ඕන. O හා A යා කර දික් කරන්න. ඔන්න Oයි Aයි යා කරනවා. O සහ A යා කරලා දික් කරා. දික් කරලා කව කටුව අරගෙන මේ රේඛාවේ අන්තලක්ෂ අකුරක් නැහැ. මේ රේඛාවේ A ලක්ෂයෙන් කව කටුවේ උඩ තියලා ඒ බාහුව මත සමාන දුරවල් දෙකක් ලකුණු කරනවා. මොකද්ද කරන්න යන්න පුළුවන් නම් කියන්නලා? ඔව් ලම්බකයක් නිර්මාණය කරන්න යන්න මෙන්න මේ A ලක්ෂයට. අරය ටිකක් වැඩි කරා. වැඩි කරලා හරි අරය ටිකක් වැඩි කරලා පුතේ මේ ලක්ෂයෙන් තියාගත්තා 1යි. මේ ලක්ෂයට ගත්තා තව 1යි. මේ ලක්ෂයට ගත්තා තව ඡාපයයි. මෙතෙන්ද තවත් ඡාපයයි. දැන් අපි කරන්නේ මෙන්න මේ ලක්ෂයයි යා කරනවා. ඒ රේඛාව මේ වෘත්තයට ස්පර්ශකයක් වෙනවා. ඇයි? මෙතන කෝණය අංශක 90ක් වෙනවනේ. අංශක 90 වෙන්නේ පරිධිය මත ලක්ෂයක තියෙන්නේ. නේද? ඒතර OA කියන්නේ අරයක් වෙනවා. මේක ස්පර්ශක වෙනවා. අනිවාර්යෙන් මෙතන කෝණය අංශක 90 අපි නිර්මාණය කරත්තේ අංශක 90ක් කරලා. අර ප්‍රමේයමයි මෙතෙන්ද මේ නිර්මාණයට පදම් වෙලා තියෙන්නේ. තන්නිකර ඒ ප්‍රමේය. පොඩ්ඩක්වත් පරිබාහිරව නැහැ. නේ? කරගන්න.
මාතෘකාව දීලා තියෙන ටක් ගාලා කරගන්න මේක. ඉවරයිනේ. ගණන් වලින් ලේසියම් පාඩම නිර්මාණ පාඩම. මට නම් හැම පාඩමම ලේසි. නිර්මාණ කියලා නෑ කුලක සම්භාවිතාවේ ත්‍රිකෝණමිතිය හැම එකම මට නම් ලේසි. ඔයාලට එහෙම දැනෙන්නේ? right. ඊළඟ මාතෘකාව. වෘත්තයකට බාහිරින් පිහිටි ලක්ෂයක සිට වෘත්තයකට බාහිරින් පිහිටි ලක්ෂයක සිට එම වෘත්තයට බාහිරින් පිහිටි ලක්ෂයක සිට එම වෘත්තයට ස්පර්ශක දෙකක් නිර්මාණය. ස්පර්ශක දෙකක් නිර්මාණය. ඔයාලා ලියා ගන්න. පළවෙනි කොටස ගානේ පළවෙනි කොටස අරය සෙන්ටිමීටර් 3ක් වන අරය සෙන්ටිමීටර් 3ක් වන වෘත්තයක් අරය සෙන්ටිමීටර් 3ක් වන වෘත්තයක් නිර්මාණය කර එහි කේන්ද්‍රය O ලෙස නම් කරන්න.
එහි කේන්ද්‍රය O ලෙස නම් කරන්න. දෙවෙනි කොටස. වෘත්තයට බාහිරින් P ලෙස ලක්ෂයක් ලකුණු කරන්න. වෘත්තයට බාහිරින් P ලෙස ලක්ෂයක් ලකුණු කරන්න. වෘත්තයට බාහිරින් P ලෙස ලක්ෂයක් ලකුණු කරන්න. P වල සිට තුන්වෙනි කොටස. අරය සෙන්ටිමීටර් 3යි පුතේ. වෘත්තය අරය සෙන්ටිමීටර් 3යි. P වල සිට වෘත්තයට P වල සිට වෘත්තයට ස්පර්ශක දෙකක්. P වල සිට වෘත්තයට ස්පර්ශක දෙකක්. P වල සිට වෘත්තයට ස්පර්ශක දෙකක් නිර්මාණය කරන්න. ඒක තමයි ඒවා PA PB ලෙස නම් කරන්න. ඒවා PA හා PB ලෙස නම් කරන්න. PA සහ PB ලෙස නම් කරන්න. අරය සෙන්ටිමීටර් 3ක් වෙන වෘත්තයක් ඇඳලා ඒකට බාහිරින් ලක්ෂයක් ලකුණු කන්නකො P කියලා. කේන්ද්‍රය O බාහිරින් තියෙන ලක්ෂය P. ඔන්න වෘත්තයක් ඇඳලා බාහිරින් P කියලා ලක්ෂයක් ලකුණු ගන්න. පළවෙනි කොටසත් හරි දෙවෙනි කොටසත් හරි. තුන්වෙනි කොටසෙන් කියලානේ P වල ඉඳන් මේ රේඛාවට ස්පර්ශක දෙකක් නිර්මාණය කරන්න කියලා. මෙතන පුතේ මෙන්න මේ නිර්මාණයට මේ ජ්‍යාමිතික ප්‍රමේය සම්බන්ධ වෙනවා පැහැදිලිවම. වෘත්තයක් කේන්ද්‍රය විස්කම්භයක් එහෙනම් මේක අර්ධ වෘත්තයක් මත කෝණය අංශක 90යි ඍජු කෝණයක් අර්ධ වෘත්තයක් මත කෝණය අංශක 90ක් ඍජු කෝණයක් මෙන්න මේ ප්‍රමේය 100%ක්ම මේ නිර්මාණයට ප්‍රයෝජනයට ගන්නවාමයි අපි කොහොම බලා ගන්න අංක 1ට අපි කරන්නේ පුතේ බාහිර ලක්ෂයයි කේන්ද්‍රයයි දෙක යා කරනවා. හරි. ඔන්න බාහිර ලක්ෂය මෙන්න කේන්ද්‍රය මේ දෙක යා කරනවා. යා කරලා ඒ රේඛාව OP නේ. OP ලම්බකව සමච්ඡේදනය කරලා මට මෙතන ලම්බකව සමච්ඡේදනය කරන්නේ මේ ලම්බ සමච්ඡේදක නිර්මාණය කරන්න ඇත්තටම මේ OP වල මධ්‍ය ලක්ෂය හොයා ගන්න ඕනේ.
OP වල මධ්‍ය ලක්ෂ්‍ය හොයාගන්න ලම්බ සමච්ඡේදකයනේ. ඒ නිසා ලම්බ සමච්ඡේදකය ගන්නවා. මෙතන ගත්ත කව කට්ටක උඩ 1 1. මෙතන ගත්තා නැවත 1 1. දැන් අපි ඡාප කැපුණු මේ ලක්ෂයයි දිගටම යා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අපිට උවමනා කරන්න මේකේ මධ්‍ය ලක්ෂ්‍ය හොයාගන්න. ඒ හින්දා මෙතනින් විතරක් ගහමු තාම. මෙන්න මේක තමයි OP වල මධ්‍ය ලක්ෂ්‍ය. පැහැදිලි? OP වල මධ්‍ය ලක්ෂ්‍ය. දැන් කව කටුව ගන්නවා. අන්න ඒ මධ්‍ය ලක්ෂයට අරගෙන O දක්වා හෝ P දක්වා තියෙන දුර අරයට ගන්නවා. O දක්වා දුර ගත්තා කියන්නකො. P වලටත් ඒ දුරමනේ. නේ? ඊට පස්සේ අපි කරන්නේ මෙතනින් පොඩි ඡාප කෑල්ලක් ගන්න. අර පරිධිය කැපෙන්න. සහ එම අරෙම මෙතන තියලා අනිත් පැත්තත් කැපෙන පොඩි ඡාප කෑල්ලක් ගන්නවා. ගහලා ඒ ඡාප කැපුණු ලක්ෂයයි P ලක්ෂයයි යා කරනවා. ඡාප කැපුණු ලක්ෂයයි P ලක්ෂයයි ඔහොම යා කරලා ටිකක් දික් කරන්න කමක් නැහැ. සහ මේ අනිත් තැනක් තියෙන ඡාප කැපිච්ච ලක්ෂය ඒකත් එක P ලක්ෂය යා කරනවා. පුතේ එක ස්පර්ශකයක් ඔන්න PA අනිත් ස්පර්ශකය ඔන්න PB. දැන් මගේ ප්‍රශ්නය ඉතින් මම කියවනේ දැන් ඔයාලට මේ ප්‍රමේය 100% ප්‍රයෝජන ගන්නවා කියලා. කොහොමද එහෙම දෙයක් උනේ නැහනේ. හරි කොහොමද ඔයාලා කියන්නේ මේක ස්පර්ශකයක්මයි කියලා. මෙහෙමයි මේක විස්කම්බයක්. බලන්නලකෝ. මෙතනින් කව කටුවේ තුඩ තියලා මේ දුර අරයට අරගෙන ඔහොම ගැහුවානේ. ඕක නෙන වෘත්තේ. ඕක නෙන වෘත්තේ. නේද? එතකොට ඕක අර්ධ වෘත්තයක් නෙමෙයිද? අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්තයක් නම් මේ ලක්ෂය මෙතෙන්ට යා කළොත් මේ ලක්ෂය කොහමද යා වෙලානේ තියෙන්නේ? අර්ධ වෘත්තයක් මත කෝණය වෙන්නේ නැද්ද මේක? මේක අර්ධ වෘත්තයක් මත කෝණය වෙන්නේ නැද්ද? ඒතකොට ඒ කෝණය අංශ 90ක් වෙන්නේ නැද්ද? වෙනවා. එහෙනම් කේන්ද්‍රයයි පරිධි මත ලක්ෂය යා කරන රේඛාව මේ රේඛාවට ලම්බක වෙලා මෙතන අංශ 90ක් වෙලා. එහෙනම් මේක ස්පර්ශකයක් වෙන්නේ නැද්ද? වෙනවා. පැහැදිලිවම. OB OA ඕන යා කරන්න එහෙම ප්‍රශ්න යා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මම මේක සම්පූර්ණ මේ ටිකම භාගය ඇඳලා පෙන්නුවේ. හරියටම එතකොට මේක අර්ධ වෘත්තයක්. ඒ අර්ධ වෘත්තයේ මේ වෘත්තයේ ඡේදන ලක්ෂ්‍ය තමයි B ස්පර්ශකය වෙන්නේ. යා කරද්දි මෙතන කොණේ අංශ 90යි. පැහැදිලි වුණාද? මොකද කියන්නේ? කරගන්න. AB ලක්ෂ්‍ය ලකුණු කරේ ඒක තමයි ඕක දැන් අහගන්න. AB ලක්ෂ්‍ය ලකුණු කරේ කොහොමද? කොල්ලෝ හරි කෙල්ලේ හරි. හරිද? මෙතන දැන් අපි මේ බාහිර ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරානේ. යා කරපු රේඛාවේ ලම්බ සමච්ඡේදකය ගත්තනේ. එතනින් කව කටුවේ තුඩ තියලා O ලක්ෂයට හෝ P ලක්ෂයට දුර අරගෙන මෙහෙම ඉලා මෙතනින් විතරක් කැපුමක් එදුවා. වෘත්තේ පරිධිගාවෙන්. සහ මෙතන වෘත්තේ පරිධිගාවෙන් පොඩි කැපුමක් එදුවා. ඒතර මෙතන තමයි A මෙතන තමයි B. යා කරා දෙක. හරිද? හරි කරගන්න. මේවා පැහැදිලිව පේන්න තියෙන ස්පර්ශක. නේ සෝරි ඡාපයන්. මෙතන ඡාපයන්. මේ ඡාප මේවා. මේ පැහැදිලිව පේන්න තියෙන්න ඕන. ඒක තමයි නිර්මාණයක් කළ බවට සාක්ෂි. වෙනුජ ඉන්නවද පන්තියේ වෙනුජ? වෙනුජ ඉන්නවද?
ආව් රයිට් very good හරි පුතේ හරි. රයිට්. ලියා ගන්න මේ ගාන. වැඩ ඉවරයි නේද? ඈ දරුවනේ වැඩ ඉවරද? chat box එකේ මකුල් දැල් බැඳිලා. තමයි මොකක්වත් දාන්නේ නැහැ. වැඩේ ඉවරද? ඔව්. ආයෙ ලියා ගන්න නම් මේ ගාන. හරි හරි. අර ලියා ගන්න මේ ගාන. සෙන්ටිමීටර් 7ක් දිග රේඛා ඛණ්ඩයක් සෙන්ටිමීටර් 7ක් දිග රේඛා ඛණ්ඩයක් නිර්මාණය කර KL ලෙස නම් කරන්න. KL ලෙස නම් කරන්න. right. පළවෙනි කොටස. KO සමානයි සෙන්ටිමීටර් KO සමානයි සෙන්ටිමීටර් 3ක් වන ලෙස සෙන්ටිමීටර් 3ක් වන ලෙස KO සමානයි සෙන්ටිමීටර් 3ක් වන ලෙස O ලක්ෂය KL මත ලකුණු කරන්න. O ලක්ෂය KL මත ලකුණු කරන්න. O හරහා දෙවනි කොටස. O හරහා KLට ලම්බකයක් නිර්මාණය කර O හරහා KLට ලම්බකයක් නිර්මාණය කර OM
OM සෙන්ටිමීටර් 4ක් වන ලෙස සෙන්ටිමීටර් 4ක් වන ලෙස M ලක්ෂය O හරහා KL ට ලම්බකයක් නිර්මාණය කර එය මත OM සමානයි සෙන්ටිමීටර් 4ක් වන ලෙස M ලක්ෂය ඉහත ලම්බ සමච්ඡේදකය මත ලකුණු කරන්න. ඉහත ලම්බ සමච්ඡේදකය මත ලකුණු කරන්න. M ලක්ෂය ඉහත ලම්බ සමච්ඡේදය මත ලකුණු කරන්න. තුන්වෙනි කොටස දැන් තුන්වෙනි කොටස පුතේ M කේන්ද්‍රය වන ලෙස ඉතින් හදන්න වෙලාවක් නැති වෙයි දැන් නේ. හරි වෙලාවට පටන් ගන්න එපාය. M කේන්ද්‍රය ලෙසගෙන KL පාදය ස්පර්ශ කරන වෘතය නිර්මාණය කරන්න. KL පාදය ස්පර්ශ කරන වෘතය නිර්මාණය කරන්න. වෘතය නිර්මාණය කරන්න. හරි? අවසාන කොටස. K සහ L ලක්ෂ්‍යවල සිට K සහ L ලක්ෂ්‍යවල සිට K සහ L ලක්ෂ්‍යවල සිට එම වෘත්තයට K සහ L ලක්ෂ්‍යවල සිට එම වෘත්තයට ඉතිරි ස්පර්ශක වන KX හා LY KX සහ LY නිර්මාණය කරන්න. ඒකටමයි පුතේ XK ධන KL ධන LY හි අගය සන් එක කොටස ආපහු කියන්නකෝ. එක කොටස KL සමානයි සෙන්ටිමීටර් 7ක් වන ලෙස සරල රේඛා ඛණ්ඩයක් ඇඳ එමෙන්නද KL සමානයි සෙන්ටිමීටර් 7ක් වන ලෙස
සරල රේඛා ඛණ්ඩයක් ඇඳ KO සමානයි සෙන්ටිමීටර් 3ක් වන ලෙස O ලක්ෂය KL මත ලකුණු කරන්න. O ලක්ෂය KL මත ලකුණු කරන්න. දෙවැනි කොටසෙන් කිව්වේ O හරහා KL ට ලම්බකයක් නිර්මාණය කරන්න. එච්චරයිනේ. O හරහා KL ට ලම්බකයක් නිර්මාණය කර එය මත සෙන්ටිමීටර් 4ක් දුරින් M ලක්ෂය පිහිටවන්න. O හරහා KL ට ලම්බකයක් නිර්මාණය කර එය මත OM සමානයි සෙන්ටිමීටර් 4ක් වන ලෙස M ලක්ෂය පිහිටවන්න. තුන්වෙනි කොටසෙන් කිව්වේ M කේන්ද්‍රය වන KL රේඛාව ස්පර්ශ කරන වෘත්තය නිර්මාණය කරන්න. අවසාන කොටසෙන් කිව්වේ K හා L ලක්ෂවල සිට එම වෘත්තයට KX LY ස්පර්ශක නිර්මාණය කරන්න. ඊට පස්සේ මේ ටික එකතුව සොයන්න. ඔය පාද කැලි හතරේ තුනේ එකතුව හොයන්න කියලා කිව්වා. ඕක අපි ගෙදරින් හදමු පුතේ. ඕක විතරක් නෙවෙයි මෙන්න මේ ගණන් දෙකත් එක්කම. මොකද්ද? පිටුවංක 36 වර්ගඵල ආශ්‍රිත නිර්මාණ කියන එකේ පල්ලෙහා තියෙන දෙවනි ගාන සහ තවත් දෙවනි ගාන කියලා ගන්න. ඒ ගණන් දෙක. හරි ඒ ගණන් දෙක. පුතේ මේ නිර්මාණ පාඩමේ තියරි මේ කොටස් සියල්ලම ඉවරයි. දැන් තියෙන්නේ ගණන් හදන්න. සමහරට අපිට හෙටයි තව එක දවසක විතර ගණන් හදන්න තියෙයි. ඒතර නිර්මාණ පාඩම ඉවරයි. අපි හෙට මේ දුන්න වැඩ ටික සාකච්ඡා කරලා ඉවරලා තව මට ඔබත් සමග සාකච්ඡා කළ යුතුම ගණන් කීපයක් තියෙනවා. ඒ ටික සාකච්ඡා කරනවා. ඒතකොට හෙට දවසේ ඉවර වෙනවා. ඊළඟට අපි ඊළඟ දවසේ විභාග ගණන් ටික කතා කරමු. එතකොට නිර්මාණත් ඉවරයි. තව ඉතිරින්නේ පයිතග්‍රස් සම්බන්ධයෙන් පයිතග්‍රස් ප්‍රමේය සහ අසමානතා කියන මාතෘකා දෙක විතරයි. මම මගේ පැත්තේ යුතුයකම් සියල්ලම දැන් අවසන් කරමින් නිමා කරමින් එනවා. ඔයාලට වැඩ පෙන්නන එක තමයි තියෙන්නේ පුතේ ළඟට. තේරුණා නේද? බඩ පිනුම් ගහ පේපර් එක මත ගණන් හදන එක තමයි කරන්න තියෙන්නේ. රයිට්. ඔව්. එහෙනම් අපි දැන් පන්ති නවත්තමු. ওই ගානයි අර ගණන් දෙකයි ගෙදරින් හදන් එන්න. කවදාද? හෙට උදේ 5ට හෙට උදේ පාන්දර 5ට පන්ති පටන් ගන්න. හරිනේ? එහෙනම් හරි පුතේ. සියලු දෙනාටම ආයුබෝවන්.